රාත්‍රී 9යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණීය වින්ද්‍යා බේසිකර ප්‍රකාශය මයුරී අබේසිංහ. ආර්ථික සංවර්ධනය සහ සර්වපාක්ෂික රජයක් පිහිටුවීම කෙරෙහි අද පැවති ආණ්ඩුපක්ෂ රැස්වීමේදී අවධානය. හදිසි අවස්ථා ප්‍රකාශන විවාදය හෙට පාර්ලිමේන්තුවේදී. පාසල් වෙනුවෙන් නව පෞද්ගලික බස් රථ සේවාවක් අගෝස්තු 1 වෙනිදා ආරම්භයි. කොරෝනා ආසාදිතයන් 119 දෙනෙකු හඳුනා ගැනී 5 දෙනෙකු ජීවිතක්ෂයට. දීවරීන්ගේ බොහොමතෙල් ගැටලුවට කඩිනම් විසඳුම්. යුරෝපා සංගමේ රටවල් ස්වේච්ඡාවෙන් ගෑස් භාවිතය 15%කින් අඩු කිරීමට සැරසෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් ඉසව්වට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුපක්ෂ රැස්වීම අද පස්වරුවේ පැවැත්විනි. එහිදී සර්වපාක්ෂික රජය සහ හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන හදිසි අවස්ථා ප්‍රකාශන විවාදය මෙන්ම ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත. මේ සඳහා ආරක්ෂක ලේකම්වරයා සහ බුද්ධාංශ ප්‍රධානීන්ද එක්ව සිටියහ. අගෝස්තු 1 වෙනිදා සිට පාසල් සේවාව නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක් ක්‍රියාත්මක කෙරේ. බස් රථ නාම පොරවල අදාළ පාසල් නාමයන් සඳහන් කරමින් දෛනික ගමන් මාර්ග දෙකක් වශයෙන් ඒවා ධාවනය කිරීමට නියමිතයි. පාසල් නමුන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථවලට ඉන්ධන ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙලක්ද සකස් කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසිය. අවහිරයකින් තොරව නියමිත ක්‍රමවේදයට අනුව එම වාහනවලට ආසන්නම ඩිපෝවෙන් ඉන්ධන ලබා දීමටත් ඊට අවශ්‍ය පහසුකම් සැපීමටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගමනාගමන මණ්ඩලයේ එකඟත්වය පළ කර ඇත. ඒ අනුව බදාදා සහ සෙනසුරාදා යන දිනවල ඩිපෝ මගින් අවශ්‍ය ඉන්ධන නිකුත් කෙරේ. ගුරු සිසු දෙපාර්ශ්වයටම මුදල් ගෙවා අපහසුතාවයකින් තොරව ප්‍රවාහන පහසුකම් සපයාගත හැකිය. පසුගිය දින කිහිපයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ලෝපුරා කොවිඩ් වසංගතයේ නව ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. එබැවින් කොවිඩ් ආසාදනය වළක්වා ගැනීමට ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් හැකි ඉක්මනින් සිව්වැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් ප්‍රසිද්ධ ස්ථානවලදී පොදු ප්‍රවාහනය භාවිතයේදී මෙන්ම විශාල පිරිසක් රැස්වන ගෘහස්ථ ස්ථානවලදී මුව ආවරණ පැළඳිය යුතුය. අනිකුත් සෞඛ්‍ය මාර්ග උපදේශද නිසි පරිදි අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය. කල්ලිකුත් වීම හේතු කොටගෙන අපි මේ ඉක්මනින් මේක ඉවර කරන්න යනවා නෙවෙයි, අවශ්‍ය කරන වෛද්‍යානුකූල පදනම් ඇති කරගෙන ඒ පදනමට අනුව තමා මේ නිර්දේශ ලබා දෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ අද පවතින තත්ත්වයක් සැලකිල්ලටගෙන හැකි ඉක්මනින් Tamanට નિયમિત ඒ එන්නත් මාත්‍රාව ලබා ගන්න. කොරෝනා ආසාදිතයන් 119 දෙනෙකු අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඊයේ සිදු ඇති කොරෝනා මරණ ගණන 5කි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ. දීවරයන්ට බලපාන භූමිතෙල් ගැටලුවට සතියක් ඇතුළත විසඳුම් ලබා දෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි. දැනට සිංගප්පූරුවෙන් භූමිතෙල් මෙට්‍රික් ටොන් 10,000ක් ඇනවුම් කිරීමට කටයුතු කර ඇතැයිද හිතෙම පැවසිය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දීවර සංගම් සමග පැවති සාකච්ඡාවකට අද එක්වෙමිනි. රැකියාව අහිමිව මාස 2.5 කාලයක් ගත කළ දීවරීන්ට සහන ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. මෙවර යල කන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වීවගාවන් සඳහා යූරියා පොහොර බෙදා හැරීම සාර්ථකව සිදු කරගෙන යන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. කොඹුරු හෙක්ටයාර 68,000ක් මෙවර යල කන්නේදී වගා කර ඇත. ඉන් හෙක්ටයාර 42,000කට යූරියා පොහොර ලැබී තිබේ. ලැබී ඇති සියලුම පොහොර තුක ගොවිජන සේවා කාර්යාල 43ක් මගින් බෙදා හැරේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස WB ගණේගල මහතා පත් කෙරේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ පත් කිරීම සිදු කර ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒ මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අවස්ථා කීපයකදීම කටයුතු කළේය. පසුගිය 13 වෙනිදා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී විකාශන කටයුතු අඩාල කිරීමට උත්සාහ කළ ධනිස් අලි නැමැතා අද ඩුබයි බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. ජනතාවගේ ප්‍රවාහන පහසුකම් නංවාලීම වෙනුවෙන් දුම්රිය ධාවනය වැඩි කිරීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇත. වරායේ සිරවී තිබූ මෙදිරි අලුත් වැඩියා කිරීම සඳහා යොමු කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසිය. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමිනි. කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගයේ දැනට විනාඩි 15කට වරක් තමයි දුම්රියක් ධාවනය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සංඥා ක්‍රමය අනුව ඒ සංඥා පද්ධතිය අපි වෙනස් කරනවා විනාඩි 5කට වරක් දුම්රියක් ධාවනය කරන්න පුළුවන් වෙන විදිහට මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒක කරනවා. ඊළඟට දුම්රිය මැදිරි 250ක් විතර තිබෙනවා අලුත් වැඩියා කළා නැවත යොදවන්න පුළුවන්. ඒ සඳහා දෙමටගොඩ වෙනම අංගනයක් තියෙනවා. ඒ අංගනයට ඒ 250 බාර දුන්නොත් අපිට ඒ කැබිනට් අනුමැතිය ලබාගෙන ඒ සඳහා ඉදිරි ඇවැලේකනකින් හෝ මුදල් හොයාගෙන මැදිරි ප්‍රමාණය වැඩි කරන්න කටයුතු යොදනවා. ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බක්ලේ මහතා අතර හමුවක් අද පස්වරුවේ පැවැත්විනි. රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු බව වාර්තා වේ. කොළඹ පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ පැවති මෙම හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා වැඩි කර ගැනීම කෙරෙහිද ඔවුන්ගේ අවධානය යොමු විය. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. පසුගිය 17 වෙනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව මෙම හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කෙරිණි. නෛතික ප්‍රතිපාදන අනුව ප්‍රකාශයට පත් කර දින 14ක් ඇතුළත ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතුය. මෙම හදිසි අවස්ථා ප්‍රකාශනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජනබලවේගය පවසයි. මේ අතර රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරේ දියුරුම් දීමෙන් පුරප්පාඩෝ මන්ත්‍රී ධුරේ සඳහන් නම් කළ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා හිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමටද නියමිතයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. කලින් වේලාව වෙන් කරගත් අයදුම්කරුවන්ට පමණක් හෙට දින සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විදෙස් පුවත් රුසියාව ගෑස් සැපීම නතර කළහොත් යුරෝපා සංගමේ රටවලට ගෑස් සැපීම කප්පාදු කෙරෙන බව එරට බලශක්ති අමාත්‍යවරු පවසති. යුරෝපා සංගමේ රටවල බලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත. ලබන අගෝස්තු මාසයේ සිට 2023 වසරේ මාර්තු දක්වා ගෑස් පරිභෝජනය 15%කින් ස්වේච්ඡාවෙන් අඩු කළ යුතු බවද ඔහු පෙන්වා දෙති. විරෝධතාවල නිරත වෙමින් සිටි ඉන්දියා විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඇතුළු පක්ෂ සමාජිකයන් අද නවතිලි නුවරදී විරෝධතාවක නිරත විය. මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඔහු ඇතුළු ගාන්ධිවරුන්ට චෝදනා එල්ල වේ. කෙසේ වෙතත් ගාන්ධිවරු එම චෝදනා ප්‍රතික්ෂේප කරති. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පැල්වත්ත සමාගම කිරිකොවි ප්‍රජා වෙනුවෙන් පැල්වත්ත ගොවිතිවි සවිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. එය 11 කැකිරාවීදී ආරම්භුණි. මේ යටතේ දිවයිනේ නන්දසින් පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ ලියාපදිංචි වී සිටින කිරි ගොවීන්ගේ ජීවනෝපාය නැංවීම සිදු කෙරේ. ඔවුන්ගේ ගොවිපළවල දියර කිරි නිෂ්පාදනයද ඉහළ නැංවේ. ක්‍රීඩා පුවත්
ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඔලිලට බීච් වොලිබෝල් තරග ඉසව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා කණ්ඩායම් සහභාගී වේ. ආසියානු කලාපෙන් පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙන් පමණි. මිලිඳ යාපස් සහ අශ්වින් රශ්මික පිරිමි කණ්ඩායමද දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුචානි කාන්තා කණ්ඩායමද නියෝජනය කරති. බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලදී පිරිමි වොලිබෝල් තරග මෙමස 30 වෙනිදාත් කාන්තා වොලිබෝල් තරග 31 වෙනිදාත් ආරම්භ වේ. පිරිමි කණ්ඩායම කැනඩාව සමගද කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමගද තරග වැදීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය 1.9.25කින් පහළ ගියේය. දර්ශක අගය සටහන් වූයේ 7630.17ක් ලෙසයි. S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ 1.15.56කින් පහළ ගොස් දර්ශක අගය 2418.71ක් ලෙස දැක්වේ. කොටස් මිලියන 37.3ක් ආයෝජකින් අතර හුවමාරු වී ඇත. අද දින පිරිවැටුම රුපියල් මිලියන 693.91කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. රුපියල් මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ. වෙන්දේසිය ලබන 27 වෙනිදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. දින 91කින් දින 182කින් සහ දින 364න් ඒවා කල්පිරේ. ලන්සෝ භාර ගැනීම එදින පෙරවරු 11ට අවසන් වේ. LOLC Finance 2022 ටෙක්නොවේෂන් සම්මානුලේදී රන් සම්මාන පහක් නිකර ගනිමින් ඩිජිටල් විප්ලවයේ ප්‍රමුඛයාවේ. අන්තර් බැංකුකරණයේ ඩිජිටල් ගෙවීම් වල විශිෂ්ටත්වයට හිමි සමස්ත රන් සම්මාන දිනාගනිමින් LOLC Finance ඩිජිටල් බැංකුකරණය තුළ විශිෂ්ටයාවේ. නව්‍යකරණය සහ මූල්‍ය සේවා ඩිජිටල් කරණය කිරීම තුළින් සිය ගනුදෙනුකරුවන්ට පහසුව සැලසීම LOLC Finance අභිප්‍රායයි. කාලගුණ වාර්තාව. ඕව නැගෙනහිර මධ්‍යම සහ උතුරු මැද යන පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකිය. අකුණු මගින් ඇතිවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. යලි සිරස්තල ආර්ථික සංවර්ධනය සහ සර්වපාක්ෂික රාජ්‍යයක් පිහිටුවීම කෙරෙහි අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී අවධානය. හදිසි අවස්ථා ප්‍රකාශන විවාදය හෙට පාර්ලිමේන්තුවේදී. පාසල් වෙනුවෙන් නව පෞද්ගලික බස් රථ සේවාවක් අගෝස්තු 1 වෙනිදා ආරම්භයි. කොරෝනා ආසාදිතයන් 119 දෙනෙකු හඳුනා ගැනීම 5 දෙනෙකු ජීවිතක්ෂයට. දීවරින්ගේ භූමි තෙල් ගැටලුවලට කඩිනම් විසඳුම්. යුරෝපා සංගමේ රටවල් ස්වේච්ඡාවෙන් ගෑස් භාවිතය 15%කින් අඩු කිරීමට සැරසෙයි. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලදී බීච් වොලිබෝල් ඉසව්වට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක් ප්‍රවෘත්ති සමාප්තයි.